පූජ්‍ය ඇල්ලේ ගුණවර්ධන ස්වාමීන් වහන්සේගේ සහ බෙන්ගමේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අවසර අද වේදිකාවේ අසුන්ගෙන සිටින බැසිල් රාජපක්ෂ ඇමතිතුමනි, දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමනි, චම්පික රණවක ඇමතිතුමනි, ඒ වගේම ගුණදාස අමරසේකර සූරියනි, මහාචාර්ය ඉන්ද්‍රරත්න සූරියනි, ආචාර්ය ගුණරුවන් සූරියනි, ඒ වගේම මෙතෙන්ට පැමිණ සිටින සියලුම දේශප්‍රේමී හිතවතුනි, අද බොහෝ දෙනා දන්නා පරිදි ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළා අවුරුදු 26ක් වෙනවා. බොහෝ දෙනා නොදන්නා කාරණේ තමයි ඉන්දු ලංකා ගිවිසුම අවෝසි වෙලා අගෝස්තු මාසයේ 1 වෙනිදාට අවුරුදු 26ක් සැකරෙනවා. ගිවිසුම අත්සන් කරපු එක තමයි බොහෝ දෙනෙක් දන්නේ. නමුත් ගිවිසුම අවෝසි වෙලා කියන එක බොහෝ දෙනෙකු නොදන්නා කාරණයක්. අද වෙනකොට අපි ඉතාමත්ම තීරණාත්මක අවධියකින් මේ දෙමළ ප්‍රශ්නේ හඳුන්වන විදිහ බොහෝ දෙනෙක් හඳුන්වන විදිහට වඩා වෙනස්. මම මේ සියල්ල විස්තර කරන්න සූදානම් වන්නේ නැහැ. මොකද මේ පිළිබඳව මා හිතන විදිහට මේ ප්‍රශ්නය ගැන විතරක් නෙවෙයි, ලිපි 4000කට වඩා අධික සංඛ්‍යාවක් මා ලියලා තිබෙනවා. ඒ ලිපි සමහර කියවලා ඇති, සමහර කියවලා නැතුවත් ඇති. නමුත් සමහර ලිපි පළ වෙලා තියෙනවා පොත් වශයෙන්. දෙමළ ජාතිවාදය කියන නම කියන්නත් බයක් තිබුණු කාලයක් තිබුණා. සිංහල ජාතිවාදය කියන එක නම් බොහොම උජාරයෙන්, ඒකට පට්ටගාමී, හැමෝම උඩ පැන කියන යුගයක තමයි දෙමළ ජාතිවාදය කියන වචනය අපි යොදාගත්තේ. මට මතකයි දිවයින පත්තරේ නම් නෙවෙයි, සමහර පත්තරවල දෙමළ ජාතිවාදය කියලා ලිව්වාම ඒක කපලා තමයි බල කරන්නේ. ඒ ටික බලගුනේ නැහැ. දිවයින පත්තරේ නම් කවදාකවත් ඒක වෙන්නේ දෙමළ ජාතිවාදය කියන එක ඒ විදිහම බල කරනවා. නමුත් ඇතැම් පුවත්පත් මේ වචනේ පාවිච්චි කරන්නවත් කැමතිුනේ නැහැ. ඒ කාලේ දැන් නම් පාවිච්චි කරන ප්‍රශ්නයක් නැහැ. මෙවැනි යුගයක දෙමළ ජාතිවාදය පිළිබඳව විග්‍රහයක් කරන්නට අපට පුළුවන්කම ලැබුණා. ඒ විග්‍රහයේ යුග තුනක් සැලකලා තියෙනවා. ඒ යුග තුන අපි ඇඳුන්නවා ප්‍රභාකරන්ගේ සීයලාගේ යුගය, බාප්පලාගේ යුගය සහ මත්සිනාලාගේ යුගය. ඒ පිළිබඳව පොඩි පොත් පිටක් බලලා තියෙනවා. ඒක දැන් කාලෙදී තියෙනවා. ප්‍රභාකරන් ඕකේ සීයලා, බාප්පලා හා මත්සිනාලා යන නමින්. ඒ දෙවන ජාතිවාදයේ 4 වෙනි යුගයට තමයි අද අප පිටිසිලා ඉන්නේ. ඊටමත් කෙටියෙන් කිව්වොත් එහෙම දෙවන ජාතිවාදයේ 1 වෙනි යුගයේදී, එහෙම නැත්නම් ප්‍රභාකරන්ගේ සීයලාගේ යුගයේදී බොහෝ දෙනෙක් ප්‍රධාන කාරණයක් මේ රටේ ප්‍රධාන පවුල බවට පත් කරලා තිබුණේ රාමනාഥන් පොන්නම්බලම් පවුල, කුමාරස්වාමීලා කට්ටිය. ඒ යුගයේ දෙමළ ජාතිවාදී නායකයන්ගේ ප්‍රධානම අරමුණ වුණේ මධ්‍යයේ, එහෙම නැත්නම් එවකට තිබූ ව්‍යවස්ථාදායක ස්වභාවයේ දෙමළ මන්ත්‍රී සංඛ්‍යාව සිංහල මන්ත්‍රී සංඛ්‍යාවට වඩා වැඩි කර ගැනීම, නැත්නම් අඩුතරමින් සමාන කර ගැනීම. ඊළඟ දෙවැනි යුගයේදී, බාප්පලාගේ යුගයේදී, ඒ කියන්නේ 1931 පමණ පසු අපිට සර්වජනිකත්වය ලැබුණාට පස්සේ ඒ යුගයේදී
ඔවුන්ගේ වෑයම වුණේ කොයි විදියකින් හරි අර සර්වජන ජාත්‍යත් එක්ක රාජ්‍ය මන්ත්‍රණ සභාවේ බහුතරය බවට පත් වෙච්ච සිංහල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කරගෙන 1947-48 වෙනකන් මේ යුගයේ තිබුණා. ඊට පස්සේ තවත් යුගයක් පටන් ගත්තා. මේ හැමතැනකම පේන කාරණයක් තියෙනවා. අපිට ඒ දවස්වල කියන දෙයක් තමයි මේ ප්‍රශ්නයට මුල සිංහලයෝ ගැන. සිංහලයන්ට ගහන එක තරම් ලීසි වැඩක් තවත් නැහැ. සිංහල බෞද්ධයන්ට ගහන එක ඊටත් වඩා ලීසි. අර ගෙදර තිබෙන මුහමඩ තලිබානා වගේ සිංහල බෞද්ධකමට තලිබාන එක ඉතාමත්ම ලීසි වැඩක් බවට පත් වෙනවා. අදත් ඒක එහෙම කරනවා. නොයෙකුත් සංවිධාන නොයෙකුත් විදිහේ මතවාද නොයෙකුත් විදිහේ කාරණා ප්‍රයෝගී කරගැනීම සමාජ කලාව ප්‍රයෝගී කරගැනීම සිංහල බෞද්ධයන්ට ගහනවා. ඒ සිංහල බෞද්ධයන්ට ගහන යුගයක මේ ප්‍රශ්නයට හේතුව සිංහලයන් දෙමළ ජනයාට අසාධාරණ විදිහට සැලකුවා කියන විශේෂයෙන්ම 1956න් පස්සේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කෙරෙහි පස්සේ තමයි මේ සියලුම ප්‍රශ්න ඇති වුණේ කියන එක අපිට කියන්න බෑ. අපිට කියන්න කනගාටුයි. ජනතා විමුක්ති පෙරමුණ අද ඒ තත්ත්වයට පැමිණලා තියෙනවා. ඕනොත් හිතනවා 1956න් පස්සේ තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. මම එකක් කියන්නම්. ජනතා විමුක්ති පෙරමුණ මේ කාලේ මෙතෙක් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ලක්ෂ 3ක පමණ ඡන්ද සංඛ්‍යාවක් ලැබුණා. මම හොඳාකාර දන්නක කියලාකයක් තමයි මේ රාජ්‍ය භාෂා කතන්දරෙත් එක්ක ඔවුන්ගේ ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 1.5කටත් වඩා අඩු වෙනවා. ඒක ඕනනම් මේ ළඟේන පළාත් පාලන සභාව මැතිවරණයේදීම දැක ගන්න පුළුවන් වෙයි. දැන් අපි මෙතනදී පැහැදිලි කරගත යුතු කාරණයක් මේ ප්‍රශ්නේ මුල මොකක්ද කියන්නේ? මේ ප්‍රශ්නේ මුල මොනවත් නෙවෙයි. මේ ප්‍රශ්නේ මුලම ඉන්නේ ඉංග්‍රීසි කාරණා. එංගලන්තේ. ඊට පොඩ්ඩක් හරියට මහදේශික. මෙතන ඉන්න බෝධනෙක් සමාජ කියවල ඇති සමාජ කියලා නැතිව ඇති. සමාජයට නොදන්නවා අය. මේ රටේ ඉන්න දෙමළ ජනයා අද උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉන්න දෙමළ ජනයා ඒ වගේම කන්දුරු රටේ ඉන්න දෙමළ ජනයා ඒ වගේම කොළඹ ප්‍රදේශයේ ඉන්න දෙමළ ජනයා එලාරගේ කාලේ ඉඳලා ඉන්න අය නෙවෙයි කියන එක. මේක කොහොමරි සිංහලයන්ගේ ජනමනසට ඇතුළත් වෙලා තියෙනවා. දෙමළ මිනිස්සු මේ රටේ එලාරගේ කාලේ ඉඳලා ඉන්නවා. එහෙම එකක් නැහැ. මට පැහැදිලිව ඔප්පු කරන්න පුළුවන්. ඉතාමත්ම සාක්ෂාත් සහතික සහිතව වෙන්නන්න පුළුවන් මේ අද ඉන්න දෙමළ ජනයාගේ සම්භවය 1650න් පස්සේ ඇති වෙච්ච එකක්. ලන්දේසී ඔවුන්ගේ දුම්බල වගාව සඳහා කෝරමණ්ඩල වෙරළේ මේ රටට ගෙන්නපු දෙමළ ජනයාගෙන් සහ එවකට යාපනයේ හිටපු සිංහල ජනයාගෙන් තමයි අද උතුරු පළාතේ ඉන්න දෙමළ ජනයා පැවතෙන්නේ. නැගෙනහිර පළාතේ ඊට පස්සේ ඉංග්‍රීසීන් විසින් වෙනත් කටයුතු සඳහා මේ රට ගෙනාවු අයගෙන් පැවතෙන අය කන්දෝල් රටේ ඉන්න අයට කවුරුත් දන්නවා. ඕන ඉතාමත් මෑතකදී මේ කෝපි සහ දේවතාව සඳහා ගෙනාවු අය. මම මේක කියන්න සාරයෙන් අධ්‍යයනයක් කරුවා. මගේ විෂය මුලරුවන් මාත්‍යා කියන ගණිතය. ගණිතය මම මේ මාත්‍යාට කියනවා කියලා මට නම් මතක නෑ. මම සාමාන්‍යයෙන් ඒ කාලේ ගණන් නැති. ඊට පස්සේ නම් ගණිතය කියන්නේ නෑ දේශනවලදී. මම ඒකත් කියන්න ඕනේ. ගණිතය උගන්වන්නට තමයි මට පරිදුන්නේ. නමුත් මම උගන්වපු ගණිතයක් නෑ. මම ඉගෙනුනේ ඉතිහාසය, දේශපාලනය, සාහිත්‍ය මේ වගේ දේවල්. ගණිතයක් පොඩ්ඩක් කියනවා ඒ කියන්නේ පොඩ්ඩක් කියලා මොනවද පොඩ්ඩක් කියලා දුන්නා ඉඳලා ඒක. නමුත් වැඩි වශයෙන් මගේ අවධානය යොමු කරන්නේ වැඩි. ඉතින් පැහැදිලිව කියන්න පුළුවන්
කාරණා තුනක් මම කියන්නේ. එකක් ලංකාවේ තිබෙන දෙමළ සමාජය සහ ඉන්දියාවේ තිබෙන දෙමළ සමාජය අතර තියෙන වෙනස්කම්. අද ලංකාවේ තිබෙන දෙමළ සමාජය සිංහල කුල ක්‍රමයේ මතම පදනම් වෙච්ච එකක්. මේ රටට ගෙනාවු ජනයා වෙල්ලාල කියලා තමයි හඳුන්වන්නේ. අද ඉන්නවා වෙල්ලාල හැටියට දෙමළ සමාජයේ උසස්ම කුලයේ හැටියට සම්මත වෙනවා. උසස්ම කුලයේ නෙමෙයි උසස්ම කුලයේ හැටියට සම්මත වෙනවා. වෙල්ලාල කියන එකේ තේරුම කෘෂිකාර්මික කම්කරුවන්. ඕදෙනෙක් නොදන්නවා ඇති. මේ වෙල්ලාලයන්ව ලන්දේසියෙන් දකුණු අප්‍රිකාවේ නැටෝල් කියන ප්‍රදේශයකට ගෙන ගියා. ලන්දේසියෙන් දකුණු අප්‍රිකාවට සහ ලංකාවට උරුම කරලා ගිය කාරණා දෙකක් තියෙනවා. එකක් වෙල්ලාල. අනිත් එක රෝම ලන්දේසි නීතිය. වෙල්ලාලයන්ගේ තරම්වත් යහපත නැහැ රෝම ලන්දේසි නීතිය. දැන් මේ කාරණා දෙකම අපිට ලන්දේසියෙන් උරුම වෙච්ච දේවල්. උරුම කියන වචනේ පාවිච්චි කරනවා නම් ඒ කොයි හැටි වෙදත් මේ කතා කරන දෙමළ එකක් ඉන්දියාවේ දෙමළ සමාජයෙන් වෙනස්. මේ බ්‍රාහ්මණයෝ නෑනේ. පූජක පක්ෂයේ බ්‍රාහ්මණයෝ නෑ. ඉන්දියාවේ වගේ බ්‍රාහ්මණ කුලයක් නෙමෙයි නෑ. වෙල්ලාලයක් තමයි උඩින්නේ. ඒක මේ සිංහල සමාජයේ කොයිගම දිහා බලලා ඇති කරගත් එකක්. දෙයක් නෑ ඒක. ඒ වගේම තමයි අනිත් කුල. එය සමහර කුල යාපට සමාජයකට තිබෙන සිංහලයෝ. සිංහලයන් තමයි ශුද්‍රයන් බවට පත් කරලා එහෙම නැත්නම් කුලහීනයන් බවට පත් කරලා දෙමළ සමාජයට ඇතුළත් කරගත්තා. ඒව අය ඉන්නවා. ඒ වගේම තමයි මෙන්න මේ කාරණේ තවත් වැදගත්. යාපනයේ කතා කරන දෙමළ සහ පොදුවේ ගත්තොත් එහෙම ඉන්දියාවේ කතා කරන දෙමළ අතර වයස් පරතරය අවුරුදු 350ට අඩුයි. අද මාලදිවයිනට ගියොත් එහෙම මාලදිවයිනේ කතා කරන්නේ සිංහල භාෂාවෙන් විකාශය වෙච්ච භාෂාව. ඒකලා දිවයි භාෂා කියලා කියනවා. මේ භාෂා සහ සිංහල භාෂා අතර වෙනස අවුරුදු 800කට වඩා නැහැ. ඒක වණින්න පුළුවන්. මේ භාෂාව ලංකාවේ කතා කරන දෙමළ භාෂාව සහ ලංකාවේ යාපනයේ කතා කරන දෙමළ භාෂාව සහ ඉන්දියාවේ පොදුවේ හැමතැනම කතා කරන එකම භාෂාව නෙමෙයි. පොදුවේ තමිල්නාඩුවේ කතා කරන භාෂාව අතර වෙනස අවුරුදු 350ට අඩුයි. ඒ වගේම කරුණාකරතුමනි එමෙතිවරුනි ඔබතුමන්ලාට පුළුවන්කමක් තිබෙනවා නම් පරිශ්‍රණ කරන්න යාපන කච්චරේ කියන තෝපුටි කාර්යය බැලුවොත් පෙනේවි මන්දිරන් මහත්මයාගේ විග්නේශ්වරන් මහත්මයාගේ මුතුන් මිත්තන් කොයි කාර්යයද ලංකාවට පුළුවන්කමක් තියෙනවා නම් බෙල්ජියමට යන්න. බෙල්ජියමේ කෞතුකාකාරවල තියෙන සිතියම් දිහා බලන්න. හොලන්තයට යවන්න කාවා. මාව යවන්න කියලා නේ මම කියන්නේ. මට මාළු වයසාර අපසේකර මාත්‍යක් වඩා අපසේකර මාත්‍යට වඩා මම පොඩ්ඩයි තරුණයි. මට මාළු වයසේ පැතිරි වෙන ගායනා කරතේ. ඒක එහෙම තමයි. මේ තරුණයෝ ඉන්න ඕන තරම්. මේ වැඩවලට ඊළඟ බලන්න ඉවේ තියෙන සිතියම් ඉවේ තියෙන ලිපිඩේ ගැන අරගෙන කොයි කාලෙද මේ වැඩේ සිදු වෙන්නේ. මේ සියලු කාරණා එකතු කරාම අපිට කියන්න පුළුවන් මේ වැඩේ මෙන්න මෙහෙමයි ආරම්භ වෙන්නේ. ඊට පස්සේ අර මම ටික යුද්ධ තුනක් බව කළා. ශිරනායක මහත්මයා තමයි මේ කාරණය හරියටම දැක්ක මිනිස්සු අවසානයේදී. රාජ්‍ය මාතෘ සභාවේ 1931 සර්වජනජාතියත් එක්ක සිංහල මන්ත්‍රී සංඛ්‍යාව වැඩි වුණා. ශිරනායක මහත්මයා දැක්කා. අවදාපත් ඊට පස්සේ නම් කොළඹ ඉඳගෙන දෙමළ නායකයෙකුට මේ ජාතියේ නායකත්වයට පත් වෙන්න බැහැ. මේ සර්වජනජාතියත් එක්ක. ඒ විදිහට තමයි දැක්කේ. ඒක වෙනත් විදිහකට අපි හිතුණා. නමුත් ඒ විදිහට දැක්කේ. ඒ අනුව එතුමා පක්ෂයක් පිටවගත්ත 1949 අවුරුද්දේ ශ්‍රී ලංකේ තමිල් අරසු කච්චි කියලා. ශ්‍රී ලංකේ තමිල් අරසු කච්චි කියන්නේ ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය. ඒක
සිංහලෙන් සහ ඉංග්‍රීසි භාෂාවෙන් ඇඳුනේ ෆෙඩරල් පක්ෂය. නමුත් මුල තිබුණේ ශ්‍රී ලංකාවේ තමිල් ආර්ථික දෙමළ රාජ්‍ය පක්ෂය. වෙනම දෙමළ රාජ්‍යයක් පිටුවා ගැනීම සඳහා තමයි මේ පක්ෂය ආරම්භ වුනේ 1949. ඒකට ආසන්න හේතුව හැටියට අර වතුරේ දෙමළ ඡන්ද නැතිවීම දැක්වුණා. ඒක නෙමෙයි මම මේ සියල්ල මෙතන කියන්න වෙලාවක් නැහැ. අර ප්‍රභාකරන් ඔහුගේ සියල්ලා බාප්පලා මාසිනාලා කියලා අපලදී. දැන් එයා තමයි මේ සියල්ල පටන් ගත්තේ මේ කොළඹ ඉන්න දෙමළ නායකයන්. මේ සමස්තයක් හැටියට ගත්තොත් තියෙන කොළඹ ඉගෙනගත්ත දෙමළ නායකයන්. කොළඹ පාසල ඉගෙනගත්ත දෙමළ නායකයන්ට ඔවුන්ට ඇත්තටම ජනපදනමක් තිබුණේ නැහැ. යාපේ චේතනායක මාත්‍රාවක් තිබුණේ නැහැ. නමුත් ඔහු දැක්කා උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ පමණක් නෙවෙයි මුස්ලිම් ජනයාත් නැතුව කඳුකරේ ජනයාත් නැතුව මේ ඊළාම දිනා ගන්න බෑ කියන්නේ. ඔහු තමයි ඒක දැක්කේ. අනිත් නායකයෝ නෙවෙයි. ඊයන්ව තමයි ඔහු කටයුතු කරන්නේ. ඒකේ අවසාන ප්‍රතිඵලයක් ඇටියට තමයි 1976 අවුරුද්දේ වඩකොටේ සම්මේලනයේදී යෝජනාවක් සම්මත කරගත්තා. ඒ යෝජනා එදා සම්මත වුණා. ඊට කලින් ඒවා සාකච්ඡා වෙලා ඒවා විකාශය වෙච්චා. දෙමළ වෙනම ජාතියක් එකේ උතුරු සානගෙන පළාත් දෙමළ ජනයාගේ නිජ භූමි කියන්නේ දෙමළ වෙනම ස්වයං පාලනය අවශ්‍ය කරන්නේ. ඉංග්‍රීසිකාරෝ නිදාස් දීලා යනකොට සිංහලයන්ට නිදාස් දීලා දුන්නේ දෙමළ ජනයා සිංහලයන්ට පමණයි නිදාස් දුන්නේ දෙමළ ජනයා නිදාස් දුන්නේ. ඒ නිසා ඒ නිදාස් දිනා ගැනීමට අවශ්‍යයි කියන මේ වගේ කාරණා රාශියක්. ඔව්. ඒවා උඩ තමයි. හැබැයි ඒ වෙනකොට දෙමළ පොඩි සංවිධානයේ ජීවිලා තිබුණේ. නමුත් ඒවා සාකච්ඡා කරන පටන් ගත්ත ඊට කලින් ඒවා උඩ තමයි මේ සියල්ල ඇති වුණේ අවසාන වශයෙන්. මේකට මම කියනවා දෙමළ ජනයාට සිංහල මිනිස්සුන්ගෙන් වෙච්ච කිසිම අසාධාරණයක් නැහැ. කිසිම අසාධාරණයක් නැහැ. මේ ප්‍රශ්නේ අපි අහලා තියෙනවා. පුළුවන් නම් කියන්න දෙමළ ජනයාට දෙමළ වීම නිසාම පමණක් ලක්ෂණක් ප්‍රශ්නයි. දෙමළ වීම නිසා පමණක් සිදුවලා තියෙන අසාධාරණේ මොකක්ද? මේ ප්‍රශ්නේ නොයෙකුත් අවසාකච්ඡා කරනවා. වරක් එසේ ගුණසේකර මහත්මයාගේ පාර්ලිමේන්තුවේ දෙවුවා. ඒවකට හිටපු කුමාර නගර මහත්මයාට දෙන්න පුළුවන් එකම එක උත්තරය මොකද්ද? ආදායම් බදු ලේඛන දෙමළෙන් නැහැ. නමුත් යා පුරවන්නේ ඉංග්‍රීසියෙන් කියලා කවුරුත් දන්නවා. යා කිව්ව එකම එක උත්තරය. ඒක ප්‍රශ්නයක් නෙවෙයිනේ. ආදායම් බදු ලේඛන දෙමළෙන් ගහලා දෙමළෙන් මුල්වනේ කළා කියලා එක ඉතර ප්‍රශ්නයක් නෙවෙයි. මේවා තමයි අපි අහන අදත් මේ ප්‍රශ්නේ අපි අහනවා. මොකද්ද? දෙමළ ජනයාට දෙමළ වීම නිසාම පමණක් සිදුවලා තියෙන අසාධාරණයක්. ඒකට උත්තරයක් නැහැ. උත්තරේ මොකද්ද? මේ ප්‍රශ්නයට හේතුව උන්නම්බලම් රාමනාථන් මහත්මයාගේ යුගයේ සිට මධ්‍යයේ කොළඹ නායකත්වයට පත් වෙන බලන්න හිටිය දෙමළ බෙල්ලාල ජනයාගේ නැතනේ නායකයන්ගේ ප්‍රශ්න. ඔවුන් ඒක කරගන්න බැරි වුණා කියලා දැනගත්තට පස්සේ ඔවුන් එතෙක් ඉංග්‍රීසි කාර්යයන් යටතේ විඳ වරප්‍රසාද එක නැති වෙනකොට මතක තියාගන්න නැති උනේ වරප්‍රසාද අයිතිවාසිකම් නෙමෙයි වරප්‍රසාද නැති වෙනකොට ඒවා දෙමළ ජනයාගේ පොදු දෙමළ ජනයාගේ අයිතිවාසිකම් නැතිවීමක් හැටියට ඔවුන් පෙන්වුම් කෙරුවා. ඔවුන් ඒක පෙන්වුම් කෙරුවේ ඔවුන් විසින්ම නෙමෙයි. ඔවුන්ට ඒකට ආධාර ලැබුණා එංගලන්තයේ නොයෙකුත් විදිහේ දේශපාලනඥයන් සහ අවශ්‍යතාවය පඬිතුන් ඉස්තරකටාචාර්ය මහාචාර්යවරු විද්වතුන් කියන අය ඔවුන්ගේ ගෝලියෝ ටිකක් මේ රටේ ඉන්නවා. දැනට ටික වෙලාවක ඉස්සෙල්ලා එහා පැත්තේ කාමරයක ගියා ඇස්සලා ඕන නැගිලා මේ අය සහ රාජ්‍ය නොවන සංවිධානවල ඉන්න පඬිවරු ඉතබල් කියන්නේ පඬිවරු කියලා. පඬිවරු කියන්නේ මේ පඬියන් තමයි ඔයගොල්ලෝ
හිතනවා මම අපහාස කරනවා කියලා. ਉਹ මම අපහාස කරනවා තමයි. අපහාස කරන්නේ તો මොකද්ද කරන්න පුළුවන්? ඒ අය මේ ඉංග්‍රීසිකාරයන්ගේ මතවාද අරගෙන මේවා මේ ප්‍රචාරය කරන්න පටන් ගත්තා. ප්‍රාචීන වන සංවිධානය ගැන මම කතා කරන්නේ නැහැ. කතා කරන්නේ ඒකටම බෑක් ටිකක් විස්තර. කිසියම් වේවා 1970 ගණන් පස්සේ මේ ව්‍යාපාරය ආයුධ සන්නද්ධ කවරයන් අතරට පත් වුණා. ඔවුන් මේකේ නායකයෙකු බවට පත් වුණා. ප්‍රභාකරන් අර වෙල්ලාද පුලේ මිනිහෙක් නෙමෙයි. ඔව් කරේවල පුලේ මිනිස්සු. උඩ බලය කියන තමයි අපිට තැනක් ලැබෙන්නේ කියලා මොකද අපි කරා වෙන්නේ කොහොමද? නරවල් මාත්‍යමයි ඉඳන් නමුත් අපිට කිය වාසයක් දෙන්නත් තිබුණා සමහරවිට. මම කෙසේ හෝ ඕකේ උත්සාහ කරගෙන මේ පුළ ගැන කතා කරන්නේ දෙච්චර මේ අරක වැඩන්නේ අපි කිය කතා කරමු ප්‍රශ්න නෙමෙයි. මම මොන පුළේට ආරවණ පුළේට කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක කියන්න ඕන දැනගෙන කියන්න දෙනවා. දැන් ප්‍රභාකරන්ගේ ප්‍රශ්නේ මේකයි. ප්‍රභාකරන් අවශ්‍ය වෙලා තිබුණේ කෙලින්ම ඊළාම් ලබා ගන්න. අනිකුත් දෙවන නායකයන්ට අවශ්‍ය වෙලා තිබුණේ අර කෙළනායක ක්‍රමය අනුව ලිටල් නව් මූලේ දැන් ටිකක් පස්සේ ගොඩක් කියන යාගේ ප්‍රතිපත්ති ඒක කියනවා නේද? ඊළඟ වෙන කවුරුත් නෙමෙයි මේ මාත්‍යාගේ බෑනුවන් වෙන ආචාර්ය ඒ.ජේ. විල්සන් මහත්මයා. මේ කෙළනායක ප්‍රතිපත්තිය මොකක්ද කියන එක උත්සාහ පැහැදිලිව දෙනවා. ඒ අනුව ඔවුන් රාජ්‍යෝනේ මේ ඊළඟ කෙලිම ලබා ගන්න නැතුව සංධීය රාජ්‍යයක් ඒ කියන්නේ ෆෙඩරල් රාජ්‍යයක් ඒක නැත්නම් සාසන්දීය රාජ්‍යයක් කොන්ෆෙඩරේෂන් කියන එක ඊට පස්සේ ඊළඟ ලබා ගන්න. මතක තියාගන්න යුතු කාරණා 1947 විතර පස්සේ වෙනකොට මේක ටිකක් කලින් ඉන්දියාව මේ ප්‍රශ්නයට අත ගැහුවා. ඉංග්‍රීසිකාරයා තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ. බංග්ලාදේශිකාරයා කියන්නේ ඉංග්‍රීසිකාරයා තමයි මේ දෙවන ජාතිවාදයට උඩගෙඩි දුන්නේ. 40 ගණන් වෙනකොට ඉන්දියාව මේ ප්‍රශ්නයට අත ගන්න පටන් ගත්තා. ඒකලදී කාරණා දෙකක් මම කියන්නම්. එකක් තමයි මේ ඉන්දියන් සාගරය කියන එක ඉන්දියාවේ සාගරය බවට වුන් හිතපු දෙයක්. ඒකට සමානයි කියන පණික්කාර සංකල්පය. පණික්කාර කියලා රාජ්‍ය තන්ත්‍රයේ ඉන්දියාවේ ඕවැඩලා මිනිස්සෙක් විද්වතේ මෙයා තමයි මේ සංකල්පයේ නිර්මාතෘවරයාට සැලකෙන්නේ. ඒක එකක්. ඊළඟට තිබුණා තවත් දෙයක් අපි දැනගත යුතුයි. ජවහර්ලාල් නෙහ්‍රුතුමාට තිබුණා ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ගැනීමේ ආසාව. මේක නැහැ කියලා කියන්න බෑ. මට ඒක දැන් නම් මම ගාව විවිධ සාක්ෂි නැහැ. නමුත් මම ගාව විවිධ සාක්ෂි තියෙනවා. නෙහ්රු අවශ්‍යතාවක් තිබුණා මේ රට ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගන්න. අමතක කරන්න එපා 1947 ඉන්දියාව නිදහස ලැබුණා. එයින් පසු අද වෙනකොට ගත්තොත් එහෙම අද සීකිම් කියලා රාජ්‍යයක් නැහැ. අසම් කියලා රාජ්‍යයක් නැහැ. භූතානයේ නිකම් බූවලෙක් වපන බූවලෙක් ඉන්දියාව බූවලෙක් වෙලා ඉන්නේ. බංග්ලාදේශය බෙදලා පාකිස්තානයේ ඇදලා තිබුණු ඒ බංග්ලාදේශය බෙදලා මම කියනවා මේක මෙහෙම කිව්වට මම දන්නේ කවුරක්වත් මායකයෙක් නෙවෙයි. නමුත් ඉන්දියාව අද මේ ප්‍රශ්නේ ගත කරන්නේ 1947 පස්සේ ඇතිවෙච්ච දෙයක් හින්දා නෙවෙයි. මේ ප්‍රශ්නේ මුල
බුදුහාමුදුරනේ කාලේට යනවා කිව්වොත් එහෙම ඔබ මා සමග එකතු වෙන්න ගන්නෑ. නමුත් කතාව ඒකයි. මෙතන තියෙන ප්‍රශ්නේ වෙන මොනවාක්වත් නෙවෙයි. වෛදික බමුණන්ට බුදුදහමත් එක්ක තියෙන මේ ආත්මවාදී තරහ, අපි ආත්මවාදී තරහව කියන්නේ ක්‍රෝධය, වෛරය. බුදුදහම ඉන්දියාවේ අතුදැකලා යනකොට කවුද මේක රැකගත්තේ අවසාන වශයෙන්? කවුද රැකගත්තේ? මේ සිංහලයෝ ටික. වෙන කවුරක් නෙමෙයි. ඒ කාලේ සිංහල ක්‍රිස්තියානි කියන්නේ නැහැ. සිංහලයෝ තමයි අපි ඔක්කොම. ක්‍රිස්තියානියගේ මුදුන් මිත්‍රෝ තමයි මේක රැකගත්තේ. සිංහල ක්‍රිස්තියානියට මේක උරුමයක් තියෙනවා. සිංහල සංස්කෘතිය මේ වැඩ කරනවා. මේ උරුමය සහ මේ වෛරය එක පැත්තකින් අද වෙනතුරු සංසිඳිලා නැහැ. ඒක අමතක කරන්න එපා. මේ මුළු මහත් දකුණු ආසියාවෙන්ම ලංකාවත් ඇතුළු බුදුදහම තුරන් වෙච්ච දාට තමයි මම හිතනවා ඉන්දියාවේ කෞටිල්‍යයන්ට නින්දයන් අර ජනකෝයේ මැක්‍ර කියලා තිබුණානේ යාට නින්දයන්නේ මේ ජනාධිපතිතුමාවත් ආරක්ෂක ලේකම්තුමාවත් සංගීතයට දක්වපු දාට තාම නින්ද කියලා නැතුව එක්තරාම දක්වන්න බැරිවලා අපේ ආම්දුරණන් කියන්නේ නිතිපතිතියක්වත් හරියනොත් කියලා මොකද නින්දයන්නේ. නමුත් මේ වගේ ප්‍රශ්නයක් මේ රටේ තියෙනවා ඉන්දියාව සම්බන්ධයෙන්. ඒක කවුරක්වත් ප්‍රසිද්ධිය කතා කරන්න කැමති නැහැ. මේක හේතු කතා කරන්න ඕනේ කියලා බබ කියන්නේ නැහැ. නමුත් මට ප්‍රසිද්ධිය කතා කරන්න පුළුවන්. මම කියන්නේ ආණ්ඩුවක ප්‍රසිද්ධිය කතා කරන්න කියලා ඔය ඉන්නේ. ඕනේ. අපි වගේ මිනිස්සුන්ට පුළුවන් ප්‍රසිද්ධිය කතා කරන්න. මම මේ කාරණේ කිව්වේ මේකයි. අද දෙමළ ජාතිවාදී හතර නියමයට පිවිසලා තියෙනවා. දෙමළ ජාතිවාදී තුන්වෙනි නියමය නන්දිකඩාල් කලපුවේදී අවසන් වුණා. 2009 අයි මාසේ 19. අපේ ජනාධිපතිතුමා ඒකට දේශපාලන නායකත්වය ආරක්ෂක ලේකම්තුමාට මඟ පෙන්වනවා. අපේ රණවිරුවෝ ජීවි පිටීමෙන් තමගේ ලේ දහඩිය කැපකිරීමෙන් ඒ ජයග්‍රහණය ලබනවා. නමුත් අපිට ඒකක් කරගන්න බැහැ. ඒක දේශපාලනික ජයග්‍රහණයක්. එතෙක් මම කියනවා උන්නම්බලම් රාමනාථන් යුගයේ සිට පණ්ඩාරනායක චරණායකම් ගිවිසුමද රට්ටි චරණායකම් ගිවිසුමද මේ සියලුම ගිවිසුම් එක්ක ඌට ප්‍රාප්ත වෙච්ච ප්‍රභාකරන් ඒවයි උරුමකාරයට ප්‍රභාකරන් ඔහු නැති වුණා කියලා කියන්නේ අර ගිවිසුම ඔක්කොම නන්දිකඩාල් කලපුවේ ගිල්ලුවා කියන එක. නන්දිකඩාල් කලපුවේ ගිවිසුම සියල්ල ගිල්ලුවාට ඉන්දු ලංකා ගිවිසුම ඇතුළු ගිල්ලුවාට මොකද අපිට ඒක නීති පොතට දාගන්න බැරි වුණා. ඒක නෛතික වශයෙන් නැහැ. ඒකෙන්ම තමයි ඔයාලට නීතිය කියන එක අනිත් ක්ෂේත්‍රවලින් පස්සේ යන්නේ. තාක්ෂණය සම්බන්ධයෙන් හෝ වෙනත් කාර්යයක් සම්බන්ධයෙන් නීතියම දෙසෙමින් පස්සේ. ඕක මම කියවට මාධ්‍යයේ ඩීඑම්එස් කොන්පැන කවදාවත් කියන එක නැහැ නීතිය පස්සේ කියලා. නමුත් නීතියේ ඉන්නේ අවදාන පස්සේ. ඒක කරගන්න බැරි වුණා. ඒ මදිවට වටහිරයන් සහ ඉන්දියාව මේ ප්‍රශ්න අතට අරගෙන ඉඳ දිගින් දිගටම අද අපේ රටේ ප්‍රශ්නයක් නැහැ ඇත්ත කියනවා. සම්බන්ධකට දුරු ප්‍රශ්නයදී සම්බන්ධනට විග්නේශ්වරට නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒගොල්ලන්ට එකයි ඉන්දියාවට. ඒගොල්ලන්ගේ ඉතු වැඩිද තමයි විග්නේශ්වරලා සම්බන්ධනට සම්බන්ධලා ක්‍රියා කරන්නේ. අද නැවත වරක් ඉන්දියාවට අවශ්‍ය වෙනවා දෙමළ ජාතිවාදයේ දෙවැනි යුගයේ සහ පළවෙනි යුගයේ සහ තුන්වෙනි යුගයේ සමහර මස්සිනාලා වගේ නායකයෙක් පිරිසක් දෙමළ ජාතියට දෙමළ ජාතියේ ඉවරදී දෙමළ ජනවර්ගයට ඇති කරගන්න. දෙමළ ජාතියක් තිබුණේ නැහැ කවදාකවත් ලෝක ඉතිහාසයේ කොහෙවත්. ඒක තමයි කරන්නේ.
ඒ නිසා තමයි එළඹෙන උතුරු පළාතේ පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ මහායානි අපේක්ෂකයා හැටියට යාපනයේ කිසිම බඳනමක් නැති. ඕම ඉස්සරහට මණිපේ ඉඳද්දි ඉපදිලා. ඊට පස්සේ කොළඹ ඉගෙන ගත්තා. මේ මණිපේ ඉගෙන ගත්ත විශ්ලේෂණ මහත්මයාව ළමයාව මහල්ලාව අහපව ගැලවගෙන යනවා උතුරු පළාතේ තරඟ. මේක තමයි විද්‍යේශ්වරන් කියන එක සහ ප්‍රභාකරන්ගේ වෙනස මොකක්ද කියන එක අපි තේරුම් ගන්නවා. ප්‍රභාකරන් බටහිරට කැටි වෙච්ච මිනිහෙක්. නැත්නම් නතු වෙච්ච මිනිහෙක්. ඔව් යකුනේ බටහිරේ. සම්පූර්ණයෙන්ම යකුනේ බටහිරේ. ඒක මේක තර්ජනය කිව්වේ නැහැ. සල්ලි හම්බුණා, ආයුධ හම්බුණා. ඒවා එකලක්ෙන් හම්බ වෙච්ච ඒවා ඇමරිකාව, කැනඩාව, ඔය ස්කැන්ඩිනේවියානු රටවල් කියන ඒවා නිකන් ඉස්සරහින් තිබුණ ඒවා කොහොමද? අර සොල්ලෙන් කියන මිනිස්සයා කවුද? ඊළඟට යන්නේ කාල්මැක්සෙක් පමණයි, ඉත්තෙක් පමණයි. යාගේ පිටිපස්සෙන් හිටියා එංගලන්තයේ ඇමතිවරු, අගමැතිවරු මේ සියලු දෙනා. ඔවුන්ට අවශ්‍ය කරන විදිහට තමයි ප්‍රභාකරන් හැසිරුනේ. නමුත් ප්‍රභාකරන් දිල්ලියට යට උනේ නැහැ. මෙන්න මේක තමයි වෙනස. දිල්ලියට යට වෙච්ච නැති මිනිහ. ඉන්දුලංකා මිනිස්සු බඩට අස්සම් කරන වෙලාවේ ප්‍රභාකරන්ගේ කියන කැමැත්තක් තිබුණේ නැහැ. ඉන්දියාව දැනගත්තා මේ වගේ මිනිස්සු, ඒ කියන්නේ ප්‍රභාකරන් වගේ මිනිස්සුන් ඉන්දියාවට Tamanට අවශ්‍ය කරන විදිහට නටවන්න බැහැ. හරි නටවන්න අමාරුයි කියන්නේ. මේ නිසා අද පුටින් සමග යම්කිසි සම්බන්ධයක් තිබුණොත් මාගේ සේනාධිරාජාවවත් ඉන්දියාවට අද අවශ්‍ය නැහැ. ඔබ පැත්තකට දාලා ඒ වෙනුවට විග්නේශ්වරන් මහත්මයා පත් කරගන්නවා. විග්නේශ්වරන් මහත්මයාගේ නම ඔබ දන්නවා. 2001 ඒ මහත්මයා ශ්‍රේෂ්ඨ අධිකරණයේ විනිශ්චයකාරයෙක් වට පත් වෙච්ච වෙලාවේ අර සාම්ප්‍රදායික විදියට ආමන්ත්‍රණය කරනකොට නීතිඥයන් එතුමා කරපු කතාව. ඒ කතාවේ ජීවුණු දේවල් ගැන මම හිතන ඉස්සරහට මහත්මයා තවත් මහින්ද බාලමහත්මයා මේවත් පිළිතුරු දෙලා තියෙනවා. ඒ දෙමළ ජාතිවාදී විදියට තමයි කතාව කියන්නේ. ඔහු ගැන අමුතුවෙන් කියන්න වැඩක් නැහැ. ඔහු කරන්නේ මොකද්ද කියන්නේ මොකද්ද කියන එක අපිට දන්නවා. දැන් ඉන්දුලංකාවේ විශ්වම ගැන වචන දෙකක් තුනක් පමණ කියන්න. මංගාව දිනා ඉන්දුලංකාවේ විශ්වමේ පිටපත. මේ ඉන්දුලංකාවේ විශ්වමේ බොරු තියෙනවා. ඒ වගේම වැරදි තියෙනවා. මේක මොන කෞටිල්‍ය සකස් කරාද කියන එක මට හරියට තේරුම් නැහැ. මේකේ තියෙන දේවල්, මේකේ තියෙන ඒ ලිපිය ගණිතය ඉගෙන ගන්නා වූ ශිෂ්‍යයෙකුට දුන්නා නම් නිබන්ධයක් සඳහා මේකේ තියෙන පරස්පර ගණන කියලා මේ ගැන නිබන්ධයක් එනමඩිලා. එච්චරට පරස්පර දෙන්නේ. බුදුරන් මාස්ටර් දැන් උත්තර කරන්නේ නැහැ. වෙනස් විදිහකට වගේ අල්ලගෙන මේක කරන්නේ. අපි ශිෂ්‍ය විදිහට කියනවා වෙනවා. නෑරව හරි මේක කරවන්න. මම එකක් විතරක් කියන්නේ. මේකේ කොහෙවත් නැහැ. පළාත් සභාව කියලා දෙයක් අර්ථ දක්වනවා. පළාත් සභාව අර්ථ නැහැ. ඒ වෙනුවට මේකේ තියෙන එකම එක දේ මොකද්ද? උතුරු සහ නැගෙනහිර පළාත් වලට ඒකකයක් හැටියට, ඒක පරිපාලන ඒකකයක් හැටියට ඇඩ්මිනිස්ට්‍රේටිව් යුනිට් කියන එක පාවිච්චි කරනවා. පරිපාලන ඒකකයක් හැටියට ඒක පළාත් සභාවක් පිළිබඳව. පළාත් සභාව අර්ථ කරන්නේ නැතුව කොහොමද උතුරු සහ නැගෙනහිර පළාතේ පළාත් සභාව ගැන කතා කරන්නේ? දැන් ආශ්‍රයවල නම් නැහැ. නිජානුවත් බැරිවෙන්නේ නිජානුවත් නැහැ. ඉතින් ආකාරයෙන් කියන්නේ වාසනේ ගැන කතා කරන්න පුළුවන්. ඒක එකක් පමණයි. මේකේ තියෙනවා දින 72ක් ඇතුළත පොටින්ම නිරායුධ කරනවා. පැය 72ක් ඇතුළත පොටින්ම නිරායුධ කරනවා. පැය 72 කියනවා එක්සත් සමිතිය වශයෙන් පොටින් නිරායුධ කරන්නට ඉන්දියාවට බැරි වුණා. කිසිම අවශ්‍යයි. ඉතින් අවශ්‍යයි. අද නෙමෙයි ඉතාලි
ඒකම කියන්නේ 1987 අගෝස්තු මාසේ පළවෙනිදාන් පස්සේ මේ ගිවිසුම නැහැ. දැන් අපිට ඉන්දියාව කියනවා නම් මේ ගිවිසුම ඒකපාක්ෂිකව අපෝස් කරන්න බෑ කියලා. අපෝස් කිරේ වෙන කවුරුත් නැහැ ඉන්දියාව. අපි අවශ්‍ය වෙච්ච ගිවිසුමක් අවශ්‍ය කරන්න ආවයි. අවශ්‍යතාවය නැහැ. ඒක නිසා මේක අවශ්‍ය වෙච්ච ගිවිසුම. මේකේ තියෙන වැරදි සංකල්ප ගොඩක්. එකක් දෙකක් මම කියන්නම්. උතුරහා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමි කියලා මේකේ තියෙනවා. අන්තක කාලෝසේන මහත්මයා එනවා. තාම ඉන්නවා අපි මට එන්නේ. වාඩි වෙනවා බොහොම ස්තුතියි. මගේ මිත්‍රයා. අපි 1987 ඉන්දියානු කාලේ ඔය කොළඹ මහජන පුස්තකාලයේ විවාද ඔබට මතක තමයි ඔබතුමා සමාවෙන්න කියනවා අවස්ථාවකදී උසාවියේදී නමුත් ඒකෙදී මේ සාම්ප්‍රදායික වාසභූමි කියන පිළිබඳව කාලෝෂණයක මාතෘකාවක් ගැටුමක් මට මතකක් ගැටුම් පමණයි. අනිත්‍ය හොයලාට මට අමතක වෙලා. මම මේක කිව්වේ වෙන එකක් නෙවෙයි. මේක පට්ට බල බොරුවක්. උතුරා නැගෙනහිර පළාත ඇති කිව්වේ 1889 අවුරුද්ද. ඉතින් පළාත් පහ තිබුණා 7ක් වුණා 9 වුණා මේ විදිහට වෙනස් වුණා 1829. දැන් මේ පළාත්වල කොහොමද දෙමළ ජනයා මේ නිජ භූමිය නැත්නම් සාම්ප්‍රදායික වාසභූමිය කියලා කියන්නේ? අවුරුදු 100ක් ඇයි 1987 නෙමෙයි කරසන් කිව්වේ. පළාත් ඇති කරේ 1987. ඒ වෙනකොට අවුරුදු 102යි කියමුකෝ. අවුරුදු 102 නෑ. අරළුවට මටත් ගන්න දේවල් දෙනවා. අවුරුදු 98. එතකොට ඒ ගිවිසුමේ තියෙන්නේ බොරුවක් කියන එක මතක තියාගන්න. මේ ලංකාව ඉංග්‍රීසි විසින් පළාත් පහකට බෙදපු වෙලාවේදී අනුරාධපුරේ සහ පොළොන්නරුව ඉතුරුනේ උතුරු පළාතට කියන්නේ. බැරි වෙලාවක් මේ පළාත් පහ ඒ විදිහට ප්‍රතිපුරා නම් ඉන්දියාවත් දෙමළ ජාතිවාදීන් කියන තිබුණා අනුරාධපුර සහ පොළොන්නරුව දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමිය. වාසනාවකට ඊට පස්සේ පළාත් පහ 6 7 9 දක්වා වැඩි වෙලා. උතුරු මැද පළාතක් ඇති වෙනවා පස්සේ. මේ වගේ කිවිසුමක් ගැන තමයි අපි මම මේක කියන්නේ වෙන එකක් නේද නෙවෙයි. ඔයක තමයි පදනම් කරගන්නේ ඉදම් බලතලා ඉති කරගන්න. මේ සාම්ප්‍රදායික වාසභූමික බොරුවක් මත පදනම් වෙලා තමයි ඉදම් අයිති කරගන්නේ. ඊළඟට මම එන්නම් පොලිස් බලතල. මේ කිවිසුමේ 2.10 වගන් මම දැක්ක පසුගියදා අපේ බැසිල් රාජපක්ෂතුමා ඉන්දියාවේ පළමු හින්දු සංගරාවකට මේකට ඒක මේ කිවිසුමේ 2.10 වගන්ති අනුව අද තියෙන හින්දු සංගරාවේ මේක අවශ්‍ය තමයි. ඒක වරංගුයි කියලා කවුරුහරි කිව්වද? ඒක අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල පොලිස් ව්‍යුහ ඒ රාජකාරී කටයුතු සියල්ලම කටයුත්තේ අනෙක් පළාත්වල කරන ආකාරයටමයි. මේක එකම දේ මේකයි. අද කවුරු හරි කියනවා නම් පොලිස් බලතල දීලා වෙනම ප්‍රාන්ත පොලිස් කොමිෂන් සභා ඇති කරන්න ඕන කියලා. නැත්නම් ප්‍රාන්ත පොලිස් කොමිෂන් සභා ඇති කරලා බලතල දෙන්න ඕන කියලා කවුරු හරි කියනවා. මම කියනවා ඒක ඉන්දු ලංකා කිසිකට පටහැනිද. ඉන්දු ලංකා කිසිම අවශ්‍ය වෙනව කරන්නේ. ඉන්දු ලංකා කිසිමකට ඒක පටහැනි. මේකයි මේ ප්‍රධාන කාරණේ මොකද මේවා ගැන නැහැ. ආශාවකට ප්‍රතිවාදී ප්‍රශ්න කරනවා. අපිට නෙමෙයි හින්දු බටට කියලා. හින්දු කියලා කියන්නේ චෙන්නයි වාසස්ථානයේ කරගෙන පළවෙනි වත්පත්. දැන් මේ සියල්ලත් එක්ක මේ කිවිසු ගැන කතා කරලා. නමුත් ඊට වඩා වැදගත්. මොකද්ද? මේ කිවිසුම අත්සන් කෙරුවා කියලා කියනකො
මේ කිවිසුම අස්සන් කෙරුවේ දියාජවදන මහත්මයා. කොහොම පීඩනයට ලක් වෙලා ඉන්න වෙලාව සමාවෙන්න කියන පීඩනයට ලක් වෙලා ඉන්න අවස්ථාවක අස්සන් කිවිසුම බලන් වෙන්නේ නැහැ කියලා ජාත්‍යන්තර නීතිය අනුව. මම ඒක කියන්නේ නැහැ ජාත්‍යන්තර නීතිය අපිට ඕන වෙලාවට අපේ පක්ෂ අපිට ඕන වෙලාවට විරුද්ධව පාවිච්චි කරන කාරණේ ඉතින් තමයි කියන්නේ. කෙසේ වුණත් මේ කිවිසුම දියාජවදන මහත්මයා අස්සන් කිරීමෙන් අපේ රටේ ශෛලී භාවය පාවා දීලා තියෙනවා. ඒක දාවන්න කනකාටුදායක තමයි. අද 1987 මුළු විශ්වවිද්‍යාලයෙන් පස්සේ අවුරුදු 89 දවසේ මේ කාර්යයෙන් කරන්නේ. තාම අපිට ඒකෙන් හරියටම ගොඩ එන්න බැහැ. හරියටම ගොඩ එන්න බැහැ. දැන් අපේ අවස්ථාව මේකෙන් ගොඩ එන්නේ දෙමළ ජාතිවාදයේ හතර දිනකේ පරාද කරන්නේ කොහොමද? මේකෙදි පාවිච්චි කරන කොටස් දෙකක් තියෙනවා. එකක් සම්බන්ධන් විග්නේශ්වරන් සුමන්තිරන් වගේ මේ ප්‍රභු කියන පිරිස. ආයි මේ මාවේ සුමන්ත සේනාධිරාජ මහත්මයාවත් ගණන් ගන්නේ නැහැ. ඊට වඩා ඉහළ තලයේ අයව තමයි ඉන්දියාවට ගණන් ගන්නේ. ඒගොල්ලෝ පාවිච්චි කරනවා. දෙක අර එංගලන්තයේ සහ බටහිර රටවල ඉන්න විසිරුණු දෙමළ ජනයන් දෙයියන්ගේ නාමයෙන් කාර්යයන් නාමයෙන් ඩයස්පෝරා කියන වචන නම් පාවිච්චි කරන්න එපා. ඩයස්පෝරා කියන එකෙන් වෙනත් අර්ථ ධ්වනි කරන අනුකම්පාවක් මේ රටේ පිට වෙලා තියෙන විසිරලා ඉන්න මිනිස්සු කොටසක් කියන මේ වගේ හැඟීමක් ඩයස්පෝරා කියන වචනේ අපිට එච්චර තේරුම් නැහැ. අපි එන පරිවිදියට මේ වගේ ඩයස්පෝරා ගාව විදිහට අපි පඩේ කියලා. නමුත් බටහිර රටවල ඩයස්පෝරා විතර මේකේ වෙනස් අර්ථ ධ්වනිත වෙන නිසා ඒක පාවිච්චි කරන්න එපා කියන එකයි මගේ. ඒ කෙසේ හෝ වේවා මේ කොටස් දෙක පාවිච්චි වෙනවා. අද වෙනකොට ධාතුන්ගේ ව්‍යවස්ථාව පිළිබඳ ලොකු කතාවක් මේකට කියනවා. මේ පිළිබඳව මම හිතන්නේ මේ දෙකේ ආශ්චර්යයක් තියෙනවා. මෙතනදී මට කියන්න ඕන කාරණේ මේකයි. අද වෙනකොට පාර්ලිමේන්තුවේ තෝරාගත් කමිටුවක් පත්කලා දෙන්න මම හිතනවා මේ අපිට මේ සම්බන්ධයෙන් කිව්ව යුතු දේ මෙච්චරයි. මේ පාර්ලිමේන්තු තෝරාගත් කමිටුව මේ වැඩේ කල් දාන දෙයක් බවට පත් කරලා දෙනවා. මේ සම්බන්ධයෙන් දැනටමත් කැබිනට් පත්‍රිකා දෙකක් තිබෙනවා. ඒවා අමාත්‍ය මණ්ඩලය අනුමත කරලා ඒවා ඇයි පාර්ලිමේන්තුවට ඉක්හට එවන්න බැරිද? තෝරාගත් කමිටුවේ අතුරු වාර්තාවක් හැටියට එවන්න පුළුවන් පාර්ලිමේන්තුවට. ඒ විතරක් නෙමෙයි ඉඩම් සහ පොලිස් බලතලත් අවශ්‍ය කිරීම පිළිබඳව වහාම අපිට පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් මාතක් අවශ්‍යයි. ඒක නුදුන්නොත් මේක නොකළොත් එහෙම උතුරු පළාතේ මැතිවරණය පැවැත්වුවාට පස්සේ වෙන්න තියෙන දේවල් අති භයානකයි. අපේ ජනාධිපතිතුමා ඉන්නකම් බොහෝ දේවල් වෙන්න ගන්න නැහැ. නමුත් අමතක කරන්න එපා. මේ වැඩ කරන විදිය අනුව මොනවා කියන දෙයක් වේද ඉස්සරහට කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා හැකි ඉක්මනින් මේවා අවශ්‍ය කරන එක තමයි වැදගත් වෙන්නේ. පළමු වාක්‍යයක් හැටියට අනුධර්මින් අර කැබිනට් අනුමැතිය ලැබිච්ච ඒ අනත් දෙකවත් පරිමත කරගන්න. අවසාන වශයෙන් මම කියන්නේ ඉන්දිය ලංකා කිවිසුමක් කියන්න පුළුවන් ඒක අවශ්‍ය නම් වුණ තුන අසන් කරන දියාජවදනවා දෙක අසන් දෙනවා. නමුත් ධාතු වෙන ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ඉන්දියාවත් ලංකාවත් අතර තියෙන කිවිසුමක් නෙවෙයි. පළාත් සභා කියන්නේ පළාත් සභා පනතක් ඒ කිවිසුමක් නෙවෙයි. මේ ඉන්දිය ලංකා කිවිසුමේ තියෙන ඒවට මොනවද තිබුණත් අපිට බැරි කමක් නැහැ කාගෙවත් දාන්න ඕනේ. ලංකා කිවිසුම කාගෙවත් දාන්න ඕනේ තමයි. කවුරුත් එකක් නේ. නමුත් ධාතු ව්‍යවස්ථා සංශෝධනය කිරීමට අවශ්‍ය කිරීමට කාගෙවත් දාන්න ඕනේ. ඉන්දියාවෙන්වත් ඇමරිකාවෙන්වත් එංගලන්තයෙන්වත් කාගෙවත් දාන්න ඕනේ. ඒක අපේ දෙයක්. අපේ පාර්ලිමේන්තුව සම්මත කරගත්ත. අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. පළාත් සභා පනත ගැන කියන්න පුළුවන්.
ඒ නිසා මම ඔබතුමාලාගෙන් ඉල්ලා සිටිනවා. අපිට තව ගමනක් ගොඩක් දුර යන්න තියෙනවා. අපි දිනාගත්තේ නැති දේවල් තව රාශියක් ඉතුරු වෙලා තියෙනවා. අපි අවුරුදු 2000 ගණන් තිස්සේ ඉන්දියාවට යම් ආකාරයක ගැටවීමක් තියෙනවා. නැහැ කියන්නේ බයි. ඒ වගේම එංගලන්තයේ අවුරුදු 1890 කියලා කියමු. නැගෙනහිර පෙරදිග වෙනස් සභාවක මෙහාට ආපු දවස්. එදා ඉඳලා අපේ ගැටවීම මේවෙන් අපි නිදහස් වෙනවා. ඒ නිදහස් වීමේදී ප්‍රධාන වශයෙන් බලපාන දේ තමයි අපි වද පාලනය කරන්නේ මේ රටවල් විසින් විපදවල ලැබූ ජන්ම විසින් නෙමෙයි. ඒ දැනුම තමයි අපි ගාවදී වෙනවලා කන්නේ. ඒ දැනුමෙන් තමයි අපි ජීවත් වෙන්නේ. මමත් අවුරුදු 40ක් නැතිවෙනත් අවුරුදු 28ක් විතර ජීවත් වුණේ ඒ දැනුම විකුණා. කොහොමද ඒ දැනුම තමයි අපි පාවිච්චි. ඒ නිසා අපි ඒ දැනුමෙන් උදාස් වෙන්න ඕන. ඒක කඩියතා වැඩක්. ඒ ගැන මම කතා කරන්නේ නැහැ. නමුත් අපිට ප්‍රථමයෙන් තියෙනවා මේ වැඩ දෙක. මොකද්ද? මේ ධාතු නිර්වස්ථා සංශෝධනය අවශ්‍ය කරන්නේ බැරි නම් අකිතා ඉක්මනින් මේ සංශෝධන ගෙයින් ඒකට සංශෝධන. ඒක කලබලයක් නැහැ. පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවට අද සාමාන්‍යයෙන් අපි අදිනවා කියලා අදදී ඉඳලා ඉක්මනින් කරන්නේ. ඒ වගේම තමයි පොලිස් බලතල පිළිබඳ ආයතන බලතල පිළිබඳ. හොඳයි අපිට මේ කියලා බැරි වුණත් මේ ටික හරි ඉදිරි මාස කිහිපයක දිනා ගන්න පුළුවන්. ඒ සැකකට අපි ඉන්නවා. අන්දන්න මෙතන ඉන්න නැවතුරු ඔබතුමාලාගේ සහායත් අපි බලාපොරොත්තු වෙනවා. ඔබතුමාලගේ ඉතිහාස නැතත් ආණ්ඩුවේ ඉතිහාස නැතත් මම මේ කිසිම වාස්තවයක සහාය මම කොහොමද කවුරුන්ට එන්නට. නමුත් අපිට රට වෙනුවෙන් කරන්න ඕන දේ ඊදී අපි කරන්න වෙනවා. ඒක ආණ්ඩුවට කඩ යනවා නැද්ද කියන එක නෙවෙයි. කඩ යන්න ඕන නම් හොයන්න ගන්නවා. නමුත් ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. අපි කඩේ යනවා. අපි කඩේ යන්නේ රට වෙනුවෙන්. ඒක අවශ්‍යයි. රට වෙනුවෙන් කඩේ යනකොට හදිසි ආණ්ඩුවට මොනවද බලවත් දෙයක් කරන්න වෙනවා නම් එසේ කියමින් ඔබ සමඩ රට වෙනුවෙන් කඩේ යනකොට ආරාධනා කරමි. මේ සියලු දේ මුල් වෙච්ච අපේ ඇල්ලේ ගුණවන්ත නායක මහතුරුන්ට ඒ වගේම නායක මහතුරුන්ට ඒ වගේම අනිකුත් මේ දෙදෙනෙක් ඉන්නවට උදේවැන්න කියනවා බෑ. මේ පොත් බල කරපු ගොඩගේ මහත්මයාට ඊට ගෞරවය සකස් කරපු ශාන්ත හේරත් මහත්මයා මේ සියලු දෙනාට සහ නොයෙක් විදියට ආධාරයක් දුන්නේ. මේ සියලු දෙනාට ඒ සියල්ලන්ටම දෙවි. මට මේ සියල්ල කිරීම සඳහා නිදහස ලබා ඊතර වැඩවලින් නිදහස් කළා. අවුරුදු 10ක් මම රැකබලාගත්ත රැකියාවක් නැති නිසා. ඒ රැකබලාගත්ත මගේ බාහිරවට සුදුවන්ත වෙන්නේ ඔබ සැමට අනාගතයේ මගේ සුබ අනාගතයක් පතමින් මම නියම